नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि අපි පසුගිය මේ පන්තියේ පැවැත්වුණු අවස්ථාවේදී ඉගෙනුවේ කෘත්‍ය සංග්‍රහයේ කෘත්‍ය කීපයක් පිළිබඳව අප කතා කළේ. ඒ ප්‍රකීර්ණක කාණ්ඩෙහි එන වේදනා හේතු කියන ඒවා පිළිබඳව කතා කරලා ඒ කෘත්‍ය සංග්‍රහයෙහි කෘත්‍ය 14ක් තිබෙනවා. ඒ කෘත්‍ය 14 අතුරෙන් පටිසන්ධි භවාංග ආවජ්ජන දස්සන සවන ගායන සායන කුසන සම්පටිච්ඡන සම්තීරණ කියන මේ කෘත්‍යයන් ගැනයි කතා කළේ. ඒ ඉදිරි කෘත්‍යයන් පිළිබඳව කියන්නට කලින් මා කැමති මේ පින්නතුන්ට කියා දෙන්නට සිතේ කියන්නේ යම් ක්‍රියාවක් සිදු කරන ධර්මයක්. සිත කීවාම ඒ සිතට අයත් වන යම් යම් ක්‍රියා තිබෙනවා. කිසිදු ක්‍රියාවක් නොකොට පවත්නා සිතක් කියලා එකක් නැහැ. ඒ සිත ඇතිවන්නේ යම් යම් ක්‍රියා සිදු කරමින්. ඒ නිසා හැම සිතකම යම් කිසි ක්‍රියාවක් තිබෙන බැවින් ඒ සිත් පිළිබඳ වූ ක්‍රියා ගැන කතා කරන විට ඒ ක්‍රියා අනුවම සිත් නම් කර තිබෙනවා නොයි කියන එකත් අපට පේන්නට ඕන. සමහර සිතක් තිබෙනවා ඒ සිතෙන් කරන ක්‍රියාවම අනුව සිතට නම් දී තිබෙනවා. දැන් සම්පටිච්ඡන සිත කියන සෝමනස් උපේක්ෂා සහගත කුසල විපාක අකුසල විපාක වශයෙන් දෙකක් තිබෙනවා. උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. දැන් මේ සම්පටිච්ඡන සිතේ කියන විටම ඒ සිතෙන් කෙරෙන කෘත්‍යයම දැක්වෙනවා. සම්පටිච්ඡන කියා කෘත්‍යයක් අපි පසුගිය දිනේ ඉගෙන ගත්තා. ඒ අරමුණ පිළිගැනීමේ කෘත්‍යය. ඒ අරමුණ පිළිගැනීමේ කෘත්‍යය සිදු කරන සිතයි සම්පටිච්ඡන සිතයි කියන්නේ. අර ඒ කෘත්‍යය අනුවම එය නම් කර තිබෙනවා. ඒ විදිහට කෘත්‍යය අනුවම සිත නම් කරනවා නම් එකම සිතක් නම් කීපයක් ලැබිය යුතු වෙනවා. සමහර සිත් තිබෙනවා එහෙම. කෘත්‍ය පහක් සිදු කරන සිත් තිබෙනවා. ඒ කෘත්‍ය පහක් සිදු කරන සිත් ඒ කෘත්‍යයන්ගේ අනුව වෙන වෙනමත් නම් කරන්නට වෙනවා. එහෙම නෙවෙයි මෙහිදී ඒ සිතක්ගෙන ඒ සිතෙන් කරන කෘත්‍යයන් දක්වා තිබෙනවා. ඒ නිසා සමහර සිතක් කෘත්‍ය අනුව නම් කර තිබෙන අතර ඒ කෘත්‍ය බොහෝ විට එකක් වෙන්නට පුළුවන්. ඒ කෘත්‍ය සංග්‍රහයක දක්වන.
දැන් අප දන්නවා සමහර සිතක් තිබෙනවා ඒයින් කෙරෙන ක්‍රියාවක් තිබෙනවා. ඒ ක්‍රියාව අනුවම සිතට නම් දී තිබෙනවා. ඒ උපදවන ක්‍රියාව කුමක්ද කියා බලන විට අපිට පේනවා හසිතුප්පාද සිත ගැන කතා කරන විට සෝමනස්ස සහගත හසිතුප්පාද සිතයි කියලා. ඒයින් කරන්නේ කුමක්ද? හසිතේ උපදවන. ඒකේ කෘත්‍යය හසිතේ උපදවනවයි කියන එක නෙවෙයි. ඒයින් කරන ඒ ක්‍රියාව එහෙම වෙතත් ඒ කෘත්‍යය දක්වන්නේ ඒ හසිතේ ඉපදවීම වශයෙන් ඇතිවන කෘත්‍යය ජවන කෘත්‍යය කියලා දක්වනවා. ජවන කෘත්‍ය. අන්න එහෙම කෘත්‍යයන්ගේ සමහර කෘත්‍යයන්ගේ නම් වශයෙන්ම සිත වෙන්කොට දක්වා තිබෙන අතර සමහර සිත් එහෙම නම් කරලා නැහැ. ඒ සිත්වල කෘත්‍යයන් වෙන වෙනමත් දැනගත යුතුව තිබෙනවා. කෘත්‍ය සියල්ලම තිබෙන්නේ 14යි කියලා. ඒ අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ ඉගෙන ගන්නවා. ඒවයි පටිසන්ධි භවංග ආවජ්ජන දස්සන සවන ගායන සායන කුසන සම්පරිච්ඡන සම්තීරණ වොත්තපන ජවන තදාරම්මන චුති කියලා දක්වනවා. එම 14ක්. එයින් පටිසන්ධි කෘත්‍යය කියන එක අප තේරුම්ගෙන තිබෙන්නේ එක භවයකින් ගිලිහි ඊළඟ භවයෙහි පහළ වීම වශයෙන් කෙරෙන කෘත්‍යය. එතකොට ඊළඟ භවය මේ භවය හා යම්කිසි සම්බන්ධයකුත් තිබෙනවා. මේ භවයෙන් ඒ භවයට යන කිසිවක් නැති වුණත් මේ භවය හා ඒ භවය අතර සම්බන්ධයක් තිබෙනවා. මේ චිත්ත පරම්පරාවගේ වශයෙන් සලකන විට මේ භවය පිළිබඳ අවසාන සිත චුතිසිත වන අතර ඊළඟ භවය පිළිබඳ වූ මුල් සිත දක්වනවා පටිසන්ධි සිතයි කියලා. ඒ පටිසන්ධියයි කියන එකෙන් කරනුයේ මේ භවයට සම්බන්ධයක් මීට පසුව ඇතිවන භවයේ ඇති කිරීමක්. එයින් කියන්නේ නැහැ මේ භවයෙන් කිසිවක් එහාට යනවයි කියලා. එහෙම යන බවක් දක්වන්නේ නැහැ. සමහර ආගම් නම් එහෙම උගන්වනවා. මෙතනින් එතනට යන ආත්මයයි කියලා එකක් තිබෙනවා. ඒ ආත්මය එක කූඩුවක සිටි පක්ෂියා ඒ කූඩුව අතර වෙන කූඩුවකට ඇතුළු වන්නා මෙන් මේ ශරීරය ඇසුරු කොට පැවති ආත්මය මේ ශරීරය අතර වෙන ශරීර කූඩුවකට ඇතුළු වෙනවා කියලා. එහෙම ඉගැන්වීම් තිබෙනවා. ඒ බුද්ධ ආගමේ එහෙම ඉගැන්වීමක් නැහැ. දැන් ඒක පටිච්ච සමුප්පාදය පිළිබඳව ඉගෙනගෙන තිබෙන අසා තිබෙන පින්වතුන් දන්නවා. ඒ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන තැන. ඒ සංඛාරය කියන කුසල කුසල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හේතු කොටගෙන ඊළඟ භවයේ ප්‍රතිසන්ධි විඥානය කියන එක ඇති වෙනවා. කර්මය නිසා ලැබෙන විපාකය හැටියට. දැන් එහෙම ඒ ප්‍රතිසන්ධි සිත ලැබෙන විට ප්‍රතිසන්ධි සිත තවත් චෛතසික සමූහයක් සමගයි හටගන්නේ. සිතක් වුණොත් සිතේ තිබෙනවනේ චෛතසික. ඒ සිතේ තිබෙන චෛතසික වලින් එකක් තමා වේදනාව. තව එකක් සංඥාව. අනිත් චෛතසික සියල්ලම ඇතුළු වෙනවා සංග්‍රහ වෙනවා සංඛාර ස්කන්ධය කියන එයට. එතකොට වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය ප්‍රතිසන්ධි සිතේ කීවේ විඥාන ස්කන්ධයට ඇතුළත් ධර්මයක්. විඥාන ස්කන්ධය. ඒ ප්‍රතිසන්ධි සිත ඇතිවීමත් සමගම සිදුවන්නේ ස්කන්ධ හතරක පහළවීමක්. ප්‍රතිසන්ධි සිත උපදිනවයි ඇති වෙනවයි කියන එකෙන්ම දැක්වෙන්නේ ස්කන්ධ හතරක පහළවීමක්. වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ භවය රූප ශරීරයකුත් ඇති භවයක් නම් ඒ ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි. ප්‍රතිසන්ධි සිතට කලිනුත් නොවේ, ප්‍රතිසන්ධි සිතට පසුවත් නොවේ. ඒ ප්‍රතිසන්ධි සිත හා එකවරම ලැබෙනවා ඒ භවයෙහි ලැබෙන රූප අතුරෙන් යම් යම් රූප. දැන් මෞකස ප්‍රතිසන්ධි ගන්නා සත්වයන් පිළිබඳව නම් දක්වනවා කාය දසක, භාව දසක, වතු දසක කියන ඒ කලාප තුනක්. උඩත් පිරිසෙින්ද භාව දසකයේ හැර කලාප දෙකක් යටත් පිරිසෙින්ද ලැබෙනවයි කියලා එහෙම අපි අභිධර්මයේ ඉගෙන ගන්නවා.
කොහොම හරි එතන ප්‍රතිසන්දි සිතෙයි කියන එක කරන්නේ කුමක්ද? මේ භව දෙකක සම්බන්ධය ඇති කිරීම. පටිසන්ධි සංධි කියන්නේ ගැළපීම. එතකොට පෙර පසු භවයන් ගැළපීමේ කෘත්‍යය තමයි පටිසන්ධි කෘත්‍යය. ඒ ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් 19ක් තිබෙනවා. එයින් දෙකක් අහේතුක ප්‍රතිසන්ධි, ඉතිරි 17ම සහේතුක ප්‍රතිසන්ධි. දෙකක් අහේතුක ප්‍රතිසන්ධි කිවේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය සහ කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය. ඒ සම්තීරණ සිත් දෙක වෙනත් කෘත්‍යයන් සිදු කරන අතර වෙනත් කෘත්‍යයන් කියේ ඔය සම්තීරණ කියන නමින් දැක්වෙන ඒ සම්තීරණ කෘත්‍යයක් සිදු කරනවා. ඒ ප්‍රතිසන්ධි අවස්ථාවේදී නෙවෙයි, ඒ පසු අවස්ථාවකදී කරා. ප්‍රතිසන්ධියේදී ඒ සිත් දෙක ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන විට ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරා. ඒ අහේතුක ප්‍රතිසන්ධිය දෙකෙන් දුර්ගති අහේතුක ප්‍රතිසන්ධියයි කියලා එකක් දක්වනවා, සුගති අහේතුක ප්‍රතිසන්ධියයි කියලා අනිත් එක දක්වනවා. දුර්ගති අහේතුක ප්‍රතිසන්ධිය ලැබෙන්නේ අකුසල කර්මයාගේ විපාක වශයෙන්. සුගති අහේතුක ප්‍රතිසන්ධිය ලැබෙන්නේ කුසල කර්මයකගේ විපාක වශයෙන්. ඒ කුසල කර්මයකගේ විපාක වශයෙන් ලැබෙන අහේතුක ප්‍රතිසන්ධිය කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. අකුසල කර්මයක විපාක වශයෙන් ලැබෙන අහේතුක ප්‍රතිසන්ධිය අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. මේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත ප්‍රතිසන්ධි සිත වශයෙන් ලැබී පහළ වූ උපන් ඇති වුණු අය තමයි ඔය නිරය තිරියක් പ്രേත අසුර කියන ඒ සතර අපායෝත්පත්තීන්ගේ වශයෙන් දක්වා තිබෙනවා. සුගතියෙහිදී කාම සුගතියෙන් මේ මිනිස් ලෝක ಜಾති අන්ධ, ಜಾති බදිර, ಜಾති මූඝ, ಜಾතියේල, ಜಾති මත්තක, උපතෝභ්‍යංජනක, නපුංසක කියලා එහෙම කොටසක් දක්වනවා. උපතින්ම අන්ධ, උපතින්ම බිහිරි, උපතින්ම ගොළු, උපතින්ම මහා මෝඩ, උපතින්ම ස්ත්‍රී පුරුෂ කියන මේ ප්‍රභේදයට නොඇටෙන නපුංසක. එහෙම සත්වයන්, එහෙම මිනිසුන්ව උපදනා අය සිටි. ඒ අය අහේතුක ප්‍රතිසන්ධිකයෝ. ඒ අහේතුක ප්‍රතිසන්ධියක් ඔවුන් මිනිසුන් වශයෙන් ලැබුවේ කරන ලද කුසල කර්මෙහි තිබුණු අඩුව නිසා. ඒ කුසල කර්මය ද්විහේතුක ඕමක කුසල කර්මය. ද්විහේතුකයි කරන අවස්ථාවේදී තවත් එය දුර්වල වෙනවා. ඒ කුසල් සිතට ලැබිය යුතු උපකාර නොලැබී යාම හේතු කොටගෙන දුර්වල වෙනවා. එහෙම වුණාමයි ඒක ඕමකී කියන්නේ. ඕමක කියන වචනේ තේරුම පහත් කියන එක. උත්කෘෂ්ඨ අනිත් වචනේ. ඒ උත්කෘෂ්ඨයි කියන්නේ උසස් කියන එක. උසස් පහත් කියලා ඒ සිත් කුසල් සිත් එහෙම දෙකකට බෙදා දක්වනවා. ඒ කර්මයේ වශයෙන් ගන්නා විට ඒ ද්විහේතුක ඕමක කුසල කර්ම අහේතුක සුගති අහේතුක ප්‍රතිසන්ධිය දෙන්නේ. එදින් බලවත් කර්මයකින් ලබා දෙවන විපාකයේ බඳු විපාකයක් දුර්වල කර්මයකින් ලබා දෙනවයි කියන එක එහෙම කර්ම කතාව පිළිගන්නා කෙනෙකුට අදහන්නට බෑනේ. අනේ ඒ නිසා තේරුම් ගන්නට ඕන. ඒ දුර්වල වූ කුසල කර්මය හේතු කොටගෙන ද්විහේතුක දුර්වල කුසල කර්මය හේතු කොටගෙන ලැබෙන ප්‍රතිසන්ධිය සුගතියෙහි අහේතුක ප්‍රතිසන්ධිය. ඒ නිසා ඒ අහේතුක ප්‍රතිසන්ධිකය එක්කෝ ಜಾති අන්ධේ, එහෙම නැත්නම් ಜಾතියෙන්ම පිහිරෙක්, එහෙම නැත්නම් ಜಾතියෙන්ම ගොළුෙක්, අන්න ඒ විදිහේ දුර්වල ආත්ම භාවයක් ඒ තැනත්තා ලබන්නේ. ඒ සුගති අහේතුක ප්‍රතිසන්ධි. ඊළඟට අනිත් ප්‍රතිසන්ධි සියල්ලම ප්‍රතිසන්ධි සිත් 19ක් තිබෙනවා. එයින් දෙකකුයි අහේතුක ප්‍රතිසන්ධි වන්නේ. ඉතිරි 17ම සහේතුක ප්‍රතිසන්ධි. ඒ සහේතුක ප්‍රතිසන්ධි වලිනුන් 4ක් තිබෙනවා. ද්විහේතුක ප්‍රතිසන්ධි කියලා කියන්නේ ඒවා. ඒ ද්විහේතුකේ කීවේ හේතු දෙකකින් යුක්ත වූ ප්‍රතිසන්ධි සිත් ඒවා. ඒ හේතු දෙක නම් අලෝභයයි අද්වේෂයයි.
අලෝභ අද්වේෂ කියන හේතු දෙකෙන් යුක්ත ප්‍රතිසන්දි. එහෙම ලැබෙන ප්‍රතිසන්දි හතරක් කීවේ ඒවා මේ දිනතුන් අප කවුරු ඉගෙනගෙන තිබෙන සිත් හතරක්. ඒ තමා ඒ ද්වි හේතුක විපාක සිත් හතර. ඒ ද්වි හේතුක විපාක සිත් හතරේ කීවේ ඥාන විප්‍රයුක්ත විපාක සිත් හතර. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාක සිත්, සසංඛාරික විපාක සිත්, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාක සිත්, සසංඛාරික විපාක සිත්. එහෙම ද්වි හේතුක ප්‍රතිසන්දියක්. ඒ බඳු සිතකින් ඔය කියන ලද සිත් හතරෙන් යම්කිසි සිතකින් යමෙක් මේ කාම ලෝකයෙහි මිනිසෙකු වශයෙන් එහෙම නැත්නම් දෙවියෙකු වශයෙන් ප්‍රතිසන්දියක් ලබා නම් ඒ තැනත්තා ද්වි හේතුක ප්‍රතිසන්දි. ද්වි හේතුක ප්‍රතිසන්දිකේ අලෝභ අද්වේෂ කියන හේතු දෙක ලැබෙන ප්‍රතිසන්දි සිතකින් උපන් කෙනෙක්. මේ ප්‍රතිසන්දි සිත තමන්ගේ ප්‍රතිසන්දි සිත හැටියට මේ භවයෙන් ගිලිහි ලබන ප්‍රතිසන්දි ය ලැබීමේදී තමන්ට ඇති වූ සිත වන්නේ ඒ ද්වි හේතුක සිත. එබැවින් මේ තැනත්තා ද්වි හේතුකෙක් වෙනවා. ඒ ද්වි හේතුකෙක් වීම නිසා තිබෙන පාඩුව නම් ඔහු උපතින් ලත් නුවණ ඇති කෙනෙක් නොවීමයි. උපතින්ම හිතම ඥානවන්තයෙක් නොවේ. උපතින් ලත් නුවණ නැහැ. ජාති ප්‍රඥාව කියන එක නැහැ. ඒ තැනත්තා උපතින් නුවණින් තොර කෙනෙක්. එහෙම ප්‍රතිසන්දියක් ලබන. ඒ ද්වි හේතුක ප්‍රතිසන්දි. ඒ ලබන්නේ ඒ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ප්‍රත්‍ය සිදු කරමින් ඒ සිත ලැබෙන්නේ. ඒ බඳු සිතක් ලැබෙන්නේ විපාක දීමට එළඹ සිටි කර්මය. කර්මය ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් වීම නිසා හෝ ත්‍රි හේතුක ඕමක කුසල කර්මයක් වීම නිසා. ත්‍රි හේතුක ඕමක කුසල කර්මයක් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් සමාන විපාකයක් ලබා දෙන්නේ ප්‍රතිසන්දි ඉපදවීමේදී. ත්‍රි හේතුක ඕමකේ කීවේ කරන අවස්ථාවේදී ඒ කර්මය ත්‍රි හේතුක සිතක් ලැබුණා. දැන් එහෙම සිත් තිබෙන්නේ ඥාන සංප්‍රයුක්ත සිත් හතරනේ. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික කුසල් සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික කුසල් සිත. ඒ කුසල් සිත නම් යම් කෙනෙක් යම් කර්මයක් සිදු කිරීමේදී ලැබුණේ. එවිට ඒ කර්මය සිදු කිරීමේදී ඔහුට උපන් සිත ත්‍රි හේතුක සිතක් බැවින් ඒක ත්‍රි හේතුක කුසල කර්මයක් වෙනවා. ඒ ත්‍රි හේතුක කුසල කර්මයක් වුණු පමණින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ නැහැ. ඒ ත්‍රි හේතුක සිත ත්‍රි හේතුක කුසල කර්මය තවත් බලවත් කරගන්නට ඕන. ඒ කුසලයට කලින් හා කුසලයට පසුව බොහෝ සෙයින් කුසලයට පසුව ඇතිවන්නා වූ කුසල් සිත් වලින් මේ කුසලය බලවත් කරගන්නට. එහෙම බලවත් වූ කුසලය තමයි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්නේ. එහෙම නැත්නම් මේක ත්‍රි හේතුක ඕමක එකක්. ද්වි හේතුක සිත පිළිබඳවත් කියන්නට තිබෙන්නේ ඒකයි. දැන් ද්වි හේතුකයි කියවේ උපතින් මේ කරන අවස්ථාවේදී ඒ තැනත්තාට උපන් සිත ඇති වුණු සිත ඥාන විප්‍රයුක්ත සිත. තමන් කරන ලද පින්කම කුසල කර්මය ඒ සිදු කිරීමේදී හටගත්තේ ඥාන විප්‍රයුක්ත කුසල් සිතක් නම්. එහෙම කුසල් සිත හතරක් තිබෙනවනේ. අපි දන්නවානේ ඥාන විප්‍රයුක්ත කියන වචනයම යෙදෙන කුසල් සිත හතරක් තිබෙනවා. ඒ කුසල් සිත් හතරෙන් යම් කිසි එකක් යම් කෙනෙකුට තමන් කරන කුසලය කිරීමේදී ඇති වුණා නම් ඔහුගේ කුසල කර්මය ද්වි හේතුක කුසල කර්මය. ත්‍රි හේතුක නෙවෙයි. ඥානෙ නැති බැවින් ද්වි හේතුක කුසල කර්මය. ඒ ද්වි හේතුක කුසල කර්මය එයට ලැබිය යුතු උපකාර පෙරපසු සිත් වලින් ලැබුණොත් එය උත්කෘෂ්ඨ එකක් වන අතර
පෙරපසු සිත් වලින් එබඳු උපකාරයක් නොලත් ද්වි හේතුක කුසල කර්මය ඕමක එකක් වෙනවා. එතකොට ඕමක වීම නිසානේ අ හේතුක ප්‍රතිසන්දියක් වෙනවා කිව්වේ ද්වි හේතුක කුසල කර්මය. ඒක උත්කෘෂ්ඨ වුණොත් ද්වි හේතුකම විපාකයක් දෙනවා. එතකොට ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් ද්වි හේතුක විපාකයක් ලැබෙනවා. ත්‍රි හේතුක ඕමක කුසල කර්මයෙන් ද්වි හේතුක විපාකයක් ලැබෙනවා. එතකොට මේ දෙදෙනාටම ත්‍රි හේතුක ඕමක කුසල කර්මයක විපාක වශයෙන් ලබ ප්‍රතිසන්දිය හෝ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක විපාක වශයෙන් ලබ ප්‍රතිසන්දිය හෝ ඥාන විප්‍රයුක්ත ප්‍රතිසන්දියක් එහෙම නැත්නම් ද්වි හේතුක ප්‍රතිසන්දියක්. උපතින් ලබ නුවණ නැති කෙනෙක් වුණා. ඊළඟට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම. මේ කාමාවචර වල ත්‍රි හේතුක කුසල් සිත් වෙනවා හතරක්. ඒවනේ අර ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් කිව්වේ. ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් පෙරපසු සිත් වලින් ලත් උපකාරය හේතු කොටගෙන බලවත්. එතකොට එය ත්‍රි හේතුක උත්කෘෂ්ඨ. අනේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් ලබා දෙවන විපාකය ලබා දෙවන ප්‍රතිසන්දි විපාකය ත්‍රි හේතුක විපාක. ත්‍රි හේතුක විපාකයක් නම් ඒ ප්‍රතිසන්දි සිත වූයේ ඒ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු සිත වන්නට ඕන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාකසිත සසංඛාරික විපාකසිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික විපාකසිත සසංඛාරික විපාකසිත කියන මේ සිත් හතරෙන් එකක්. මේ සිත් හතරම ත්‍රි හේතුකයි. එනිසා ඒ සිත් හතරෙන් යමෙකුගේ ප්‍රතිසන්දිසිත වුණා නම් ඒ තැනත්තා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෙක්. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා කියන්නේ උපතින්ම නුවණ ලක් කෙනෙක්. උපතින්ම නුවණ ලක් කෙනෙක්. දැන් ඒ ප්‍රතිසන්දිය පිළිබඳව දත යුතු අතිරේක කාරණයක් දැක්වීම වශයෙන් කීවේ. ප්‍රතිසන්දි කෘත්‍ය කියන එක තේරුම් ගන්නට ඕන. මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මය නිසා ඒ කර්මයාගේ විපාක වශයෙන් ලැබෙන සිත තමයි ප්‍රතිසන්ධි සිතයි කියන්නේ. කර්මයාගේ විපාක වශයෙන් ලැබෙන්නේ කොතෙන්ද? මරණයට අනුතුරුව, චුතියට අනුතුරුව ඒ විපාකය අනුරූප භවයක ඒ කර්මයෙන් විපාකයේ උපදවන්නේ යම් භවයක නම් ඒ භවයේ ප්‍රතිසන්ධිය ලැබීම වශයෙන් ඇති වෙනවා. ඉතින් ලබනකොටම පංචස්කන්ධය ඇති ලෝකයක නම් මේ ප්‍රතිසන්ධිය වන්නේ පංචස්කන්ධයක්ම පහළ වෙනවා. සතර නාමස්කන්ධ ඇති භවයක නම් ඒ නාමස්කන්ධ හතර පහළ වෙනවා. ඒ නාමස්කන්ධ හතර පමණක් පහළ වෙන භව තිබෙන්නේ හතරනේ. අපි ඉගෙනගෙන තිබෙනවානේ ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය. ඒ ධ්‍යාන වලින් නොපිරිහි කාලක්‍රියා කරලා අය ඒ බ්‍රහ්ම ලෝකෙහි ප්‍රතිසන්දිය ලබනවා. ප්‍රතිසන්දිසිත වශයෙන් උපදින්නේ ආකාසානං ඡායතන විපාකසිත, විඥානං ඡායතන විපාකසිත, ආකින්චඤ්ඤායතන විපාකසිත, නේව සංඥානා සංඥායතන විපාකසිත කියන විපාකසිත ඒ සුදුසු පරිදි මේ විපාකසිත ලැබෙන විටම ඒ ලැබෙන්නේ මෙහිදී නෙවෙයි. චුතියට අනතුරුව ප්‍රතිසන්දිය ලබන්නේ අරූප භවයේ. ඒ අරූප භවයේ ප්‍රතිසන්දි ලැබීම වශයෙන් පහළ වෙනවා ඒ විපාකසිත. එතකොට පහළ වුණේ මොකක්ද කියලා බැලුවොත් ස්කන්ධ හතරක්. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරක් පහළ. ඒ ස්කන්ධ හතරේ පළමු පහළ වීම ඒ භවය පිළිබඳව තමා ඒකටයි කියන්නේ ප්‍රතිසන්දිය. ඒ කියන්නේ ඔය ಜಾති කියලා එහෙමත් කියන්නේ. ಜಾති, සංජාති, ඔක්කාන්ති. ඒ දක්වන තැන්වලදී ಜಾති කියන්නේ ඒ ප්‍රතිසන්දියට. එතකොට ඒ නාමස්කන්ධ හතර පවත්නා. දැන් ඒ නාම රූප දෙකම නැත්නම් පංචස්කන්ධයේ පවත්නා ලෝක මේ කාම ලෝකය හැර අපි කතා කළානේ සතර අපායෝත්පත්තිය ලැබෙන ප්‍රතිසන්දිසිත වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්. මිනිස් ලෝක ප්‍රධාන වශයෙන් මිනිස් ලෝක ඒ අහේතුක ප්‍රතිසන්දි ය ලැබෙන ಜಾති අන්දාදීන්ගේ වශයෙන් ලැබෙන ප්‍රතිසන්දිසිත.
ඊළඟට කාම ලෝකයේහි ඒ කාම ලෝකයේහි කියන විට සුගතිය කාම සුගතිය මිනිස් ලොව දෙව්ලොව සය කියන මෙහි ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන සිත් ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිත් තිබෙනවානේ 8ක් තිබෙනවා. ඒ 8 ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්ධි කියන්නේ ඥාන සංප්‍රයුක්ත සිත් 4කුත් ඥාන විප්‍රයුක්ත සිත් 4. ඒ ඥාන සංප්‍රයුක්ත සිත් ප්‍රතිසන්ධි සිත වශයෙන් ලැබුණොත් ඒ තැනත්තා ත්‍රි හේතුකයි. ඥාන විප්‍රයුක්ත සිත් ප්‍රතිසන්ධි වශයෙන් ලැබුණොත් ඒ තැනත්තා ද්වි හේතුකයි. එහෙම ගත්තම කාමාවචර ප්‍රතිසන්ධිම තියෙනවා 10ක්. කාමාවචර ප්‍රතිසන්ධි සිත් තිබෙනවා 10ක්. ඒ 10 තමයි ඒ අහේතුක ප්‍රතිසන්ධි යුගලයක් අහේතුක ප්‍රතිසන්ධි සිත් දෙකක්. ඒ සහේතුක කාමාවචර ප්‍රතිසන්ධි සිත් 8ක්. එයින් 4ක් ද්වි හේතුකයි 4ක් ත්‍රි හේතුකයි. ඒ 10යි. තව රූපාවචර ප්‍රතිසන්ධි තිබෙනවා 5ක්. අපි රූපාවචර සිත් ඉගෙනගෙන තිබෙනවානේ. ඒ රූපාවචර සිත් වලින් 5ක් කුසල් සිත්, 5ක් විපාක සිත්, 5ක් ක්‍රියා සිත් කියලා අපි ඉගෙන ගන්නවා. එයින් ඒ කුසල් සිත් 5 නිසා ලැබෙන විපාක සිත් තමයි මේ ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල චිත්තේ කියලා එකක්. යම් කෙනෙක් ඒ කුසල්සිත උපදවාගෙන ඒ කියන්නේ ඒ ධානය උපදවාගෙන ඒ ධානයෙන් නොපිරිහි කාලක්‍රියා කළොත් ඒ තැනත්තාට එහි විපාක වශයෙන් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන විපාකසිත ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ප්‍රථම ධාන භූමියෙහි ලැබෙනවා. එතකොට හෙතෙම බ්‍රහ්මයේ ඔහුට ඒ බ්‍රහ්ම ශරීරයත් ඒ විපාකසිත ප්‍රතිසන්ධි අවස්ථාවේදී ලැබෙනවා. එතනත් ලැබෙන්නේ පහළවන්නේ පංචස්කන්ධය. ඒ විදිහට ඊට අනුරූප ඒ ධානයට අනුරූප විපාකය ඒ භූමියෙහි ලැබෙනවා. රූපී බ්‍රහ්මයේකට ලැබෙන ප්‍රතිසන්ධියක් වශයෙන්. රූපී බ්‍රහ්මයේක වශයෙන්. එහෙම විපාක සිත් තිබෙන්නේ 5ක්. ඒවා රූපාවචර ප්‍රතිසන්ධි. කලින් කීවේ කාමාවචර ප්‍රතිසන්ධි. 10යි රූපාවචර ප්‍රතිසන්ධි සිත් වශයෙන් තිබෙනවා 5ක්. අරූපාවචර ප්‍රතිසන්ධි 4ක්. එහෙම ගත්තම සියල්ලම ප්‍රතිසන්ධි 19යි. ඒ ප්‍රතිසන්ධි කෘත්‍යය ගැන කතා කරන විට සිත්වල ඒ ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිත් තිබෙන්නේ 19යි. ඒ 19 ගැන ඔය ටික තමයි කියන්නට තිබෙන්නේ. ප්‍රතිසන්ධි කියන විට සිත් ගැන කතාවම නොගෙන ප්‍රතිසන්ධි කියන වචනය අනුව කතා කරන විට අපි මේව කියනවනම් ප්‍රතිසන්ධි සිත් තිබෙනවා 19ක්. කෙනෙකුගෙන් අහුවොත් ප්‍රශ්නයක් ප්‍රතිසන්ධි සිත් කෙතෙක්ද? එවිට උත්තරය තමයි ප්‍රතිසන්ධි සිත් 19යි. ඉතින් ඒ 19 තමන්ට පුළුවන් පැහැදිලි කර දෙන්නට මෙන්න මේවායි ඒ 19. ඒ ප්‍රශ්නය සිත් කියන වචනේ හැර ප්‍රතිසන්ධි කෙතෙක්ද කියලා කවුරුවත් අහුවොත් එවිට ප්‍රතිසන්ධි සිත් 19යි කියලා උත්තරේ දුන්නොත් ඒ අභිධර්ම ප්‍රශ්නයක් නිසා ඒකට ලැබෙන්නේ ඒ උත්තරයට ලැබෙන්නේ බිඳුව. ඒ උත්තරයට ලැබෙන්නේ බිඳුව. කාරණේ මොකක්ද? ප්‍රතිසන්ධි සිත් 19ක් වන අතර ප්‍රතිසන්ධි තිබෙනවා 20ක්. ඒ නිසායි. මොකක්ද ඒ 20 වෙන්න නැත්නම් මේ 19ට ඇතුළු නොවන එක? ඒ තමයි අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්ධිය. අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්ධියේ සිතක් නැහැ. ඒ නිසා සිතක කෘත්‍යයක් වශයෙන් අසඤ්ඤ සත්ත්ව ප්‍රතිසන්ධිය දක්වන්නට බෑ. තේරුණානේ? ඒ නිසා එතන ප්‍රතිසන්ධියක් තියෙනවා. ඒ ප්‍රතිසන්ධිය මොකක්ද? එතන ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන්නේ රූපයම. රූපමේව පටිසන්ධි හෝති කියලා එනවා. රූපයමයි ප්‍රතිසන්ධි. ඒ නිසා මේ ප්‍රතිසන්ධි කෘත්‍යය ගැන කතා කරන විට ප්‍රතිසන්ධි කෘත්‍යය ගැන
තේරුම්ගෙන ඒ කෘත්‍යය සිදු කරන සිත් 19ක් කියලා තේරුම්. ඊළඟට යමක් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබුණේ නම් දැන් ප්‍රතිසන්ධි කියන මේ කෘත්‍යය පිළිබඳව කාල නිර්ණයක් කරනවා. කොයිතරම් කාලයක් තුලද මේ ප්‍රතිසන්ධි කෘත්‍යය කියන එක පවත්නේ කියලා සලකතොත් එයට දිය යුතු උත්තරය කුමක්ද? එක චිත්තක්ෂණයයි කියන්නේ. එක චිත්තක්ෂණයයි කියන්නේ උපාද ඉති භංග කියන ඒ ක්ෂණ තුනකින් යුක්ත වූ සිතක කාලයක්. ඒ කාලය තුලයි ඒ සිත ප්‍රතිසන්ධි කියන නම ලබන්නේ. යම් කෙනෙකුට අපි ගන්නමු කෙනෙක් යම් කිසි භවයකින් චුත වුණා ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය ලබනවා. ඒ ප්‍රතිසන්ධි ලැබීම වශයෙන් සිතක පහළ වීමක් තිබෙන්නේ. ඒ සිතේ කියන එක අපි දන්නවානේ තා කුඩා ආයු කාලයක් තා කෙටි ආයු කාලයක් ඇති ධර්මයක් කියන එක. උපාද තිති භංග කියන කුඩා ඒක අපිට වෙන උපමාවකින් දක්වන්නට බැරි ඉතා කෙටි කාලයක්. ඒ කාලය තුලයි එහි ප්‍රතිසන්ධි කෘත්‍යය තිබෙන්නේ. ඒ සිතේ කාලය. ඒ සිත ඇති වෙලා නැති වෙනවා. අන්න ඒ ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක අතරේ තමයි ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි කියන ඒ උපාදිත භංග කියන ක්ෂණ තුනක කාලයයි මේ ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන කාලය. ඊට පස්සේ ඒ සිත නිරුද්ධ වීමත් සමගම නැත්නම් ඒ නිරුද්ධ වෙනවා ඊළඟට තවත් අතරක් නොලැබෙන පරිදි. ඒ කියන්නේ ඒ සිතයි තව දෙයකටයි නැත්නම් වෙන සිතකටයි අතරක් ඇති නොවන පරිදි ඒ ප්‍රතිසන්ධි වශයෙන් හටගත් ඒ විපාක සිත නැවත වරක් උපදින. ඒ නැවත වරක් උපදිනකොට ඒ සිතට කියන්නේ නැහැ ප්‍රතිසන්ධි කියලා. මත් නිසාද කියන්නේ නැත්තේ? ප්‍රතිසන්ධිය දීලා ඉවරයි. ප්‍රතිසන්ධි කෘත්‍යය කරලා ඉවරයි. ඊළඟට තිබෙන්නේ ඒ ප්‍රතිසන්ධි වශයෙන් පහළ වුණු භවය නැත්තම් ඒකට කියන්නට ඕන භවයම තමයි. ඒ භවය නැති නොවීමට නොසිඳී පැවැත්මට ඉවහල් විහිම් වශයෙන් පහළ වීමයි ඊළඟට ඇතිවන සිතෙන් කෙරෙන්නේ. ඒ ලැබූ භවය සිඳෙන්නේ නැහැ. ඒ සිත ඇති වෙලා පහළ වුණා භවය. ඊළඟට මේ භවය තව පවත්වාගෙන යාම ඉදිරියට පවත්වාගෙන යාම ඒ සිතටයි භවාංග සිතේ කියන්නේ. අන්න ඒ සිතින් කෙරෙන කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය කියන්නේ. ඒකට භවාංග කෘත්‍යය කියන්නේ කුමක්ද? ප්‍රතිසන්ධියෙන් ලබා දුන් භවය නොසිඳ පවත්වාගෙන තවතගෙන යාමට ඉවහල් වන සිත ඉවහල් වන කෘත්‍යය තමයි භවාංග කෘත්‍යය කියන්නේ. ඒ සිත නැවතත් උපදිනවා දැන් දන්නවා අපි සිතක් ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඇති වෙනවා නැති වෙනවා. කොයිතරම් කාලයක් මේ උපදිනවද? වෙන සිත් නූපදනා හැම අවස්ථාවකදීම භවාංග සිත තමයි උපදින්නේ. ඒක එහෙම තේරුම් ගන්න. භවාංග සිතයි. ඉතින් එහෙම භවාංග සිත පැවතගෙන යනකොට ඒ භවාංග කෘත්‍යය සිදු කරන සිද්ධ තිබෙන්නේ අර ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිද්ධා නෙවෙයි. ඒ නිසා ඒ ගණනේ වෙනසක් නැහැ. ප්‍රතිසන්ධි කෘත්‍යවත් සිද්ධා 9යි ඒ සිද්ධා 9 ඒ ප්‍රතිසන්ධිය ලබා දුන්න භවයේයි ප්‍රතිසන්ධිය ලැබුණට පස්සේ නැවතත් ඒ භවය පවත්වාගෙන යාම වශයෙන් භවය නොසිඳී පැවැත්මට ඉවහල් වීම වශයෙන් නැවතත් ඒ විපාකසිත උපදිනවා. ඒ ඉපදීමෙන් සිදුවනුයේ මේ භවය පැවතගෙන යාම. ඒ නිසා ඒ සිතට කියනවා භවාංග සිත. එයින් කෙරෙන කෘත්‍යයට කියන්නේ භවාංග කෘත්‍ය. ඒ භවාංග කෘත්‍යය සිදු කරමින් ඒ භවාංග සිතටත් ප්‍රතිසන්ධි සිතේම අරමුණයි තිබෙන්නේ. ඒකත් මෙතෙන්දි තේරුම් ගන්නට ඕන එකක්. යම් සිතක් ප්‍රතිසන්ධි සිත වේද ඒ භවයේහි භවාංග සිත වන්නේ ඒ විපාක සිතයි. ප්‍රතිසන්ධි සිතේ අරමුණ වූයේ යමක්ද එයමයි භවාංග සිතේ අරමුණ වන්නේ.
ඒකත් ඒ සිත පිළිබඳව දැනගත යුතු කාරණයක්. ඉතින් මේ ප්‍රතිසන්දි සිතට අරමුණ ඌයේ කුමක්ද කියලා තේරුම් ගන්නටත් ඕනේ. ප්‍රතිසන්දි සිතට ලැබෙන අරමුණ, ප්‍රතිසන්දි සිතේ අරමුණ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ෂඩාරම්මණයන් අතුරෙන් යමක් තමයි. එයින් පිටත්තර දෙයක් නෙවෙයි. ඒ අරමුණ තව නම් වලින් දක්වනවා නම් තුනකින්. කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය. අනේ කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන මේ තුන අතුරෙන් යම් කිසිවක් තමයි ප්‍රතිසන්දි සිතේ අරමුණ වන්නේ. ඒක සුදුසු පරිදි. හැම ප්‍රතිසන්දි සිතකම අරමුණ කර්මයමයි කියන්න බෑ. කර්ම නිමිත්තමයි කියන්නට බෑ. ඒ වගේම ගති නිමිත්තයි කියන්නට බෑ. දැන් සමහරක් නම් තිබෙනවා ඒ ප්‍රතිසන්දි සිත්වල අරමුණ කර්ම නිමිත්තමයි වෙන එකක් නෙවෙයි කියලා කියත හැකියි. එහෙම කියන්නට පුළුවන්. දැන් ඒ රූප ලෝකෙහි ප්‍රතිසන්දිය ලබා දෙවන ඒ රූපාවචර කුසල කර්මයාගේ විපාක වශයෙන් ලැබෙන ප්‍රතිසන්දි සිතේ අරමුණ වන්නේ කර්ම නිමිත්ත. කර්ම නිමිත්ත. ඒක වෙනස් වන්නේ නැහැ. පඨවි ආදී කසින වඩලා ඇති වෙන ධ්‍යානනේ ඇති කරගන්න ධ්‍යාන. ඒ මරණාසන්න අවස්ථාවේදී තේතරත්තාට විපාක දීමට එළඹ සිටින ඒ නොපිරිහුණු ධ්‍යාන කුසල කර්මයාගෙන් කර්මය අරමුණු කරමින් ඒ කුසල කර්මයෙන් ඉදිරිපත් කරන අරමුණ වන්නේ කර්ම නිමිත්ත. එහි එල්බගෙන මරණාසන්න ජවනයන් පැවතුනාට පස්සේ ලැබෙන ප්‍රතිසන්දිසිත වන්නේද ඒ කර්ම නිමිත්තෙහි එල්බගත් විපාක. එහෙම තිබෙනවා. නමුත් ඒ ඔක්කොම විස්තර නෙවෙයි මෙතෙන්දී අපට ඕන කරන්නේ දැනගන්නට. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන තුන අතුරෙන් යම් කිසිවක එල්බගෙනයි ඒ ප්‍රතිසන්දිසිත හටගන්නේ. ප්‍රතිසන්දිසිත යම් අරමුණක් නම් ගත්තේ ඒ අරමුණ වෙනස් කරන්නේ නැහැ. ඒ අරමුණ හැර වෙන එකක් ගන්නෙ නැහැ භවාංග සිත. ඒක මතක තබන්න. එතකොට ප්‍රතිසන්දිසිතේ අරමුණම තමයි මේ භවය පවතින තාක් කල් භවාංග සිතේ අරමුණ වන්නේ. මෙන්න මෙහෙමයි ඒ සිත පවතින්නේ. දැන් එතකොට ජීවත් වන සත්වයෙකුගේ පිළිබඳව සැලකන විට කවුරු හරි අපි ජීවත් වෙනවනේ. ඉතින් ඒ තැනත්තා කියලා අප ගන්න මේ චිත්තචෛතසික රූප කියන ධර්ම પરම්පරාවක පැවතගෙන යාමක් නේ. ඒ එක අවස්ථාවකදී කෙනෙකුට සිතක් තියෙනවා. ඒ එක අවස්ථාවක් ගැන ගත්තම සිතක්. ඒ සිත වෙන අරමුණක එල්බගෙන හට නොගන්නා සිතක් නා. ඒ සිත වන්නේ කුමක්ද? භවාංග සිත. ඒ නිසා භවාංග සිත පවතිද්දී වෙන අරමුණක් ගන්නට බෑ. ඒ කියන්නේ භවාංග සිතින් වෙන අරමුණක් ගන්නට බෑ. වෙන වචන වලින් කියනවා. භවාංග සිතින් අරමුණු කරන්නට බෑ. මේ දැන් අපිට තියෙන රූප, ශබ්ද, ගන්ධ ඒවා අරමුණු කරන්නට බෑ භවාංග සිතට. භවාංග සිතට තියෙන එකම අරමුණයි. ඒ අරමුණ හැර වෙන අරමුණක් ගන්නට, ඒ අරමුණක්ගෙන පහළවන්නට භවාංග සිතේ ශක්තියක් නැහැ. නමුත් මේ භවාංග සිතේ කියන එක වෙන අරමුණුගෙන පහළවන සිත්වලට ద్వාරය වෙනවා. ඒක ద్వාරය. මොකද ඒ චිත්ත පරම්පරාව නැත්නම් මේ අලුත් අරමුණු වල එල්බ ගන්නා වූ සිත් උපදින්නටද විදිහක් නැහැ. පිළිවෙලක්. ඒ නිසා භවාංග සිත ඊට වැදගත් සිතක්. ඒ සිත පැවතගෙන යන විට තමයි වෙනත් අරමුණු එන්නේ. අපිට තිබෙන ద్వාර තිබෙනවා. ඇස තිබෙනවා, කන තිබෙනවා, නැහැය, දිව, ශරීරය, සිතම. මේවායේ අරමුණු යොමු වෙනවා. ඒ ඉදිරිපත් වන අරමුණක එල්බගෙන සිත් හට ගන්නට නම් භවාංගය නවතින්නට ඕන. ඒ මොකද අර භවාංගයේ පවතින්නේ අර කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ කියන මේ තුනෙන් යම් කිසිවක එල්බගෙන. එහි එල්බගෙන සිටියේදී මේ අරමුණගෙන වෙන සිත් පහළවන්නට බෑ. ඒ මොකද මේ චිත්ත න්යාමයේ හැටියට දක්වන්නේ
එකවර සිත් දෙකක් නැtei කියලා. එකවර සිත් දෙකක් නැහැ. ඒ නිසා භවාංග සිතයි වීති සිතයි කියන මේ දෙකක් තියෙන්නට බෑ. භවාංග සිත නවතින්නට ඕන වෙන අරමුණක් ගන්න. නමුත් මේ වෙන අරමුණක් ගන්නට එකවරටම මේ අරමුණ අත්තර එකවරටම වෙනත් අරමුණක් ගැනීමේ ශක්තියක්ද අනිත් සිත්වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකක්ද කළ යුතු තිබෙන්නේ? ඒ භවාංග සිත් නවත්තන අලුත් අරමුණ පැත්තට සිත් පරපුර හැරවීමේ සිතක්ද උමනා කරනවා. ඒ කෘත්‍යය දක්වන ඒ කෘත්‍යවත් සිත තමයි ආවර්ජන සිතේ කියලා නම් කරන්නේ. එහෙම ආවර්ජන සිත් තිබෙනවා දෙකක්. පංචද්වාරා වජ්ජන සිතයි මනෝද්වාරා වජ්ජන සිතයි. ඒ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත, උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත කියලා ඒ දෙක නම් කර තිබෙනවා. ඒ උපේක්ෂා සහගතේ කියලා කීවේ ඒවාට අප දන්නවා වේදනාව මධ්‍යස්ථ වේදනාව නිසා. සොම්නසත් නෙවෙයි, දුම්නසත් නෙවෙයි, මධ්‍යස්ථ වේදනාව බැවින් උපේක්ෂා සහගතයි. ආවර්ජනයි කියන්නේ ආවර්ජනා කරනවා. කියන්නේ ඒක ඒ පැත්තට යොමු කරන්නේ. ඒ පැත්තට යොමු කරනවා. තව ඒකට තව වචනයක් තියෙනවා ආවට්ටන කියලා. ආවට්ටනේ කියන්නේ ඒ පැත්තට හරවනවායි කියන්නේ. හරවන කියන්නේ. එතකොට එයින් අදහස් කරන්නේ මොකක්ද? මේ භවාංග සිතින් ගනිමින් පැවති අරමුණෙහිම එල්බගෙන පැවැත්වීමට ඉඩ හරින්නේ නැතිව ඒ භවාංග සිත් නවත්තලා. ඒ කියන්නේ භවාංග සිත් නවතිනවා අරමුණක් ඉදිරිපත් වූ කල්හි භවාංග සිත පිළිබඳ සැලීමක් ඒවා අපි දීතිවලදී ඉගෙන ගන්නවා. එහෙම සිදු වෙලා මේ ඒ අරමුණ දැන් අපි ගන්නේ දකින්න එකක් ඒ කියලා. රූපාරම්මණය කියන දකින්න අරමුණ. දකින්නට තිබෙනවා. ඒ දැකීම වුවද වන්නට බෑ භවාංග සිත පැවතගෙන යන්න. ඒ භවාංග සිත නැවතිලා මේ දකින්නට තිබෙන අරමුණට හැරවීමක් වුමනා කරන. ඒ හරවන එක ආවර්ජන සිත. ඉතින් එතන පංචද්වාරා වජ්ජනයි කියලා ඊට නම් දුන්නේ. අපි ඒ කාලෙත් තේරුම් ගත්තා මේ පංචද්වාරයි කියවේ එතන චක්කු, ශ්‍රෝත, ගාන, જીවහා, කාය කියන දොරටු පහ. ඒ ద్వාරය එක විදිහකින් ඒ ద్వාරය සිත් ඇතිවීමට විවෘත කර දීම මේ ආවර්ජනය කරන්නේ. ඒ නිසා ඒ ආවර්ජන සිත පිළිබඳව කියනවා දොරටුව හැරදී දොරටුව විවෘත කිරීමයි. ඒ දොරටුවේ කීවේ මේ සිත් හට ගන්නා ගැනීමට දොරටුව නැත්නම් සිත් ඇතුළු වීමට දොරටුව. දැන් ඇසෙහි හටගත් ගැටුණු රූපාරම්මණයක එල්බගෙන හට ගන්නා සිත්පේලිය නම් කරන්නේ චක්සුද්්වාරික චිත්ත වීතිය කියලා. ඒ කියන්නේ ඇහැ නැමැති දොරයි විවෘත කර දෙන්නේ. එහෙම මේ විවෘත කර දුන්නම පළමු කොට සිදුවන දේ කුමක්ද? විවෘත කළ ඒ ద్వාරේ පළමු කොට විවෘත කර දුන් කල්හි පළමු කොට සිදුවන්නේ දැකීම. ඊට පස්සේ පිළිගැනීම. ඊළඟට තීරණය කිරීම. ඊළඟට ව්‍යවස්ථාපනය. ඊළඟට ඇලීම හෝ ගැටීම හෝ එයාදි වශයෙන් උපදන ජවනය. අනේ එහෙම දක්වන. දැන් එවිට එහෙනම් තේරුම් ගන්නට තියෙන්නේ ඒ භවාංග සිත පැවතගෙන යද්දී ඇසට අරමුණක් ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් කනට අරමුණක් ඉදිරිපත් වෙනවා. නෑයට අරමුණක් ඉදිරිපත් වෙනවා. ඕ විදිහේ යම්කිසි අරමුණක් ඉදිරිපත් වූ කල්හි ඒ පැවතගෙන යන භවාංග සංතතිය නැවතිලා ඒ අලුත් අරමුණ පැත්තට හැරෙන සිතක් උපදිනවා. ඒ සිතින් මේ තමයි ద్వාරයට ඒ අරමුණ ලබා දෙන්නේ. නැත්නම් ඒ අරමුණේ එල්බගෙන සිත් හට ගන්නට අවස්ථාව සලසා දෙන්නේ. ඒ සලසා දුන් කල්හි ඒ අරමුණේ දැකීම පිළිගැනීම ආදී වශයෙන් හෝ ඇසීම පිළිගැනීම ආදී වශයෙන් හෝ ආග්‍රහණය කිරීම පිළිගැනීම ආදී වශයෙන් හෝ රස දැන ගැනීම පිළිගැනීම ආදී වශයෙන් හෝ ස්පර්ශය දැන ගැනීම පිළිගැනීම ආදී වශයෙන් හෝ එහෙම නැත්නම් ඒවා නැතිව මේ ద్వාර පහ නැතිව මනෝද්වාරයටම අරමුණු යොමු. ඒ මනෝද්වාරයට යොමු වන අරමුණම තමයි වැඩියෙන්ම තිබෙන්නේ. දැන් අපට උපදනා සිත් වලින්
තාම වැඩි සංඛ්‍යාවක් සිත් මනෝද්වාරික සිත්. මනෝද්වාර. අපි කොයි වේලාවකවත් නිකන් ඉන්නවයි කියලා නෑනේ. නේ? අපි කොයි වේලාවකවත් සමහරු කියනවානේ අහුවම කියන්නේ මොනවද කරන්නේ නිකන් ඉන්නවයි කියලා. නිකන් නෙවෙයි ඉන්නේ නා. මොනවා හරි සිතා ඉන්නේ. මොකක් හරි හිතා ඉන්නේ. ඒ හිතන මොකක් හරි හිතා ඉන්නකොට ඒ ඇතිවන්නා වූ සිත් ඇහි ගැටුණු රූපයක් බලමින් නොවේ නම් කනෙහි ගැටෙන ශබ්දයක් අසමින් නොවේ නම් නැහැයි ගැටෙන ගන්ධයක් දිවෙහි ගැටෙන රසයක් කයෙහි ගැටෙන පොට්ටබ්බ ඒවා ගැන සැලකමින් ඒ ගැන හිතමින් නොවේ නම් සිටින්නේ එහෙනම් මනෝද්වාරෙහි ගැටුණු අරමුණක එකට දැන් මේවායි දැන් ඇස කන දිව නැහැ ශරීරය කියන මේවාහි ගැටුණු අරමුණු ගෙන හට ගන්නා ඒ චක්සුද්්වාරිකාදී සිත්වලට අනතුරුවක් උපදින්නේ මනෝද්වාරික සිත්. මනෝද්වාරික සිත්. ඉතින් මේ මනෝද්වාරයේ මේ අරමුණු වලට යොමු කර දෙන්නේ මනෝද්වාරා වජ්ජන සිත්. එහෙම නැත්නම් භවංගයයි දිගටම යන්නේ. භවංගයේ නවතින්නට ඕන. ඒ ద్వාරික සිත් උපදින්නට. එතකොට මනෝද්වාරයේ විරුද්ධ කර දෙන්නේ මනෝද්වාරා වජ්ජන සිත. ඉතින් එහෙම දැන් අපි ගනිමු අපි දැන් දකින දෙයක් නෙවෙයි. කලින් දුටු දෙයක් ගැන දැන් හිතනවා. ඒ චක්සුද්්වාරික සිත් වලින් නෙවෙයි ඒ අප සිතන්නේ චක්සුද්්වාරිකව නෙවෙයි එතන සිතිවිලි සිත් පහලවන්නේ මනෝද්වාරික. අපි ඇසූ දෙයක් ගැන දැන් හිතන. ආග්‍රහණය කළ දෙයක් කරපු වැඩක් ගැන කරන්නට තිබෙන වැඩක් ගැන. එහෙම අපි හිතන ඒවා තියෙනවා. ඉදිරියට කරන්නට තිබෙන කලේ ඒවා. තව මොහොතකින් කරන්නට තිබෙන. ඔය ආදී නොයෙක් ඒවා අපි හිතා ඉන්නේ. ඒ හැම අවස්ථාවකදීම අපට උපදින්නේ මනෝද්වාරික සිත්. අනේ මනෝද්වාරික සිත් උපදින්නට බෑ. මනෝද්වාරය ඊට සකස් කර නුදුන්නොත් ඒ මනෝද්වාරයේ විවෘත කර දීම සිදු කරන්නේ මනෝද්වාරා වජ්ජන සිතේ කියන එක. අනේ එහෙම ద్వාර පහ ඇස කන දිව නැහැය ශරීරය නැත්නම් චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ ద్వාර පහෙන් යම් කිසි ద్వාරයක් ඒ අරමුණ ගෙන හට ගන්නා සිත් වලට ඇර දෙන්නේ විවෘත කර දෙන්නේ පංචද්වාරා වජ්ජන සිත. එයින් කෙරෙන කෘත්‍යය තමයි ආවර්ජන කෘත්‍යය කියන්නේ. මනෝද්වාරය ඒ මනෝද්වාරෙහි ගැටෙන අරමුණු වලට විවෘත කර දෙන්නේ නැත්නම් මනෝද්වාරික සිත් වලට ඒ ద్వාරය විවෘත කර දෙන්නේ මනෝද්වාරා වජ්ජන සිත. ඒ කෘත්‍යයටයි ආවර්ජන කෘත්‍යය කියන්නේ. ආවර්ජන. එහෙම ආවර්ජන කෘත්‍යවත් සිත් තිබෙනවා දෙකක්. පංචද්වාරා වජ්ජන සිත ආ මනෝද්වාරා වජ්ජන සිත. ඊළඟට දස්සන සවන ගායන සායන ඒවා අපිට තේරුම් ගන්නට අමාරු නෑ. දැකීමේ සිතයි දස්සන දැකීමේ සිත කියන්නේ චක්කු විඥානය. චක්කු විඥාණයෙන් කරන කෘත්‍යයට කියන්නේ දස්සන කෘත්‍යය. දැකීම් කෘත්‍යය. දැකීම් කෘත්‍යය කියා කෘත්‍ය වශයෙන් කෘත්‍යයක් කියන්නේ ඒ කෘත්‍යයේ ඇති සිත කියන්නේ මොකද්ද? චක්කු විඥානය. චක්කු විඥානය කියන්නේ දැකීම. චක්කු විඥානය කියන්නේ දැකීමට. ඒ දැකීමේ කියන ඒ චක්කු විඥානයට අයත් කෘත්‍යය. ඒ කෘත්‍යයෙන් තොර වූ දැකීමේ කියලා එකක් නැහැ. සිතේ කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඒ කෘත්‍යවත් සිත. ඒ කෘත්‍යය සිදු කරන නිසායි ඒක චක්කු විඥාන සිත උනේ. ඒකට චක්කු විඥාන කියන නම දීලා තිබෙන්නේ ඒ ద్వාරය නැත්නම් හට ගන්නා තැන මුල් කරගෙන චක්කුස්මින් උප්පන්නං විඥානං චක්කු විඥානං කියලා ඇසෙහි ඇති වුණා වූ දැනීම චක්කු විඥානයයි. චක්කුස්මින් ඇසෙහි උප්පන්නං විඥානං හටගත්තා වූ දැනීම විඥානය චක්කු විඥානය. ඒ විදිහයි සෝත විඥාන ගාන විඥාන ආදී ඒවා කියන්නේ. එතකොට ඒ කෘත්‍ය දැකීමේ කෘත්‍යය සිදු කරන සිත් තිබෙනවා දෙකක්. ඇසීමේ කෘත්‍යය සිදු කරන සිත් තිබෙනවා දෙකක්. ඇසීමේ කෘත්‍යය කිව්වේ ඒ සිත් දෙක මොනවාද? සෝත විඥාන සිත් දෙක.
ආග්‍රහණය කිරීමේ කෘත්‍ය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. ගාහන විඥාන සිත් දෙක. රස දැන ගැනීමේ කෘත්‍ය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. ජීවහා විඥාන සිත් දෙක. පොට්ටබ්බයන් දැන ගැනීමේ ඒ කෘත්‍ය සිදු කරන සිත් දෙකක් තිබෙනවා. ඒකට කියන්නේ පුසන කෘත්‍ය. ස්පර්ශ කරන. පුසන කියන්නේ මේ ඇඟේ හැපෙන දේ ඒ ස්පර්ශය දැන ගැනීමේ කෘත්‍ය. ඒක පුසන කෘත්‍යය. එතකොට උපදනා සිත කුමක්ද? කාය විඥාන. දැන් අපේ ශරීරයේ යම් යම් දෙයක් ගැටෙන විට අපට ඇතිවන දැනීමට කියන්නේ කාය විඥානය. ඒ කාය විඥානයේ කෘත්‍යය තමයි පුසන කෘත්‍යය. පුසන ස්පර්ශ කිරීම කියලා තමයි සිංහල කරන්නට තිබෙන්නේ. පුසන. ඊළඟට ඒ දස්සන සවන ගායන සායන පුසන. ඒ එක එක කෘත්‍යයක් සිදු කරන්නා වූ සිත් දෙක බැගින් තිබෙනවා. අකුසල විපාක චක්කු විඥානය, කුසල විපාක චක්කු විඥානය කියන දෙකෙන්ම සිදු කරන්නේ දස්සන කෘත්‍යය. ඒ විදිහට අකුසල විපාක කුසල විපාක වශයෙන් ලැබෙන සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේවායින් සිදු කරන්නේ පිළිවෙලින් දස්සන සවන ගායන සායන පුසන කියන ඒ කෘත්‍ය පහ. ඊළඟටයි සම්පටිච්ඡනේ කියන්නේ. සම්පටිච්ඡන ඒ සිත අප ඉගෙන ගත්තේ උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, කුසල විපාක උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්ඡන සිතෙන් කරන්නේ කුමක්ද? පිළිගැනීම. ඒ පිළිගැනීමයි කියන එක උපමාවකින් නිදර්ශනයකින් දක්වනවා නම් යමෙක් Tamanගෙන් යමක් ඉල්ලූ කල්හි Taman ඒ තැනත්තාට ඒ දේ දෙනකොට ඒ තැනත්තා ඒක පිළිගන්නවා. ඒ පිළිගන්නා දේ කවරක්ද කුමක්දෙහි මොනවාද තිබෙන්නේ, ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එහෙම විමසීමක් නොකොට පිළිගැනීම බඳු. ඒ අරමුණ දැන් අපි ගන්න චක්කු විඥාණයට රූපයක් චක්කු විඥාණයෙන් රූපයක් ගන්නවා අරමුණු කරනවා. ඒ කියන්නේ දැනගැනීමේ සිත රූපේ දැකීමේ සිත. ඒ දුටු රූපය පිළි නොගෙන අත්හරින්නේ නැහැ. ඒ පිළිගැනීමක් බංගව උපදනා වූ සිතකටයි මේ සම්පටිච්ඡන සිතේ. ඊළඟට ඒ රූපය පිළිබඳ විමසනාකාරයක් බඳුව ඇතිවන්නා වූ සිතකටයි සම්පීරණය කියන්නේ. ඒක බොහොම අමාරුයි. මේ ඒතරම් ලේසි නෑ තේරුම් ගන්නට. ඒ තේරුම් ගන්නට අමාරු වන්නේ මේ සිත් ඒ සම්පටිච්ඡන සිත චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීරණ කියන ඒ සිත් විපාක සිත්. ඒ විපාක සිත් වල එක ස්වභාවයක් තමයි ඒවායේ තිබෙන සාන්ත බව. සාන්ත බව කියන්නේ ඒක කැළඹිලි කලබල එහෙම ඇති ස්වභාවයක් නෙවෙයි. හැම විපාක සිතකම තිබෙනවා ඒ බඳු සාන්ත බවක්. ඒ නිසායි ඒ විපාක සිත අපට නොදැනෙන්නේ. දැන් අපිට භවාංග සිතක් තිබෙනවා. ඒ භවාංග සිත විපාක සිතක්. නමුත් ඒ භවාංග සිත තිබෙනවද කියන එක ඒ ස්වභාවය ඒ කොහොමද දැනෙන්නේ දැනගන්න කරන්නට අමාරුයි. අපිට වැටහෙන්නේ නැහැ. ඒ තියෙන ශාන්ත බව නිසා. දැන් චක්කු විඥානය කියන එක අපට ඇති වුණයි කියලා. 아무තු අපට දැනීමක් නැහැ. අපි දන්නවා අපට චක්කු විඥානය ඇති වුණු නිසා යම් දෙයක් අපි දකින්නේ. නමුත් මේ චක්කු විඥානය ඇතිවීම නිසා අපට 아무තෙන් දැනෙන හරියට මේ කයෙහි ගැටෙන දෙයක් දැනනවා වගේ එහෙම 아무ත්තක් ඇත්තේ නැහැ. ඒ විපාක සිත්වල ස්වභාවය ඒකයි. ඒ විපාක සිත් වලින් දැනෙන විපාක සිත් දෙකක් තිබෙන්නේ මේ කාය විඥාන. කාය විඥානේ වේදනා දුක දැනෙනවා. දුක්ඛ සහගත කාය විඥානේ. සුඛය දැනෙනවා. සමහර විට සුඛයත් බොහොම මේ පළල් නැත්තම් ඝන බහල සුඛයක් තමයි දැනෙන්නේ. එහෙම නැති ඒවත් දැනෙන්නේ නැහැ. ඒ සුඛය. ඒ නිසා ඒ කාය විඥානේ තරම් ඒ අයුරින් ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දුක්ඛ සහගත කාය විඥානේ සුඛ සහගත කාය විඥානේ කියන්නේ. ඒ දෙක ඒකට හේතුවක් තිබෙනවා. ඒකට හේතුව කාය විඥානය කියන එක ඇතිවන්නේ කාය ප්‍රසාදයේ ඇසුරු කොට තමයි. නමුත් ඒ කාය ප්‍රසාදය භූතකයත් නිස්රය කරගෙන පවතින්නේ. ඒ මහා භූත කයෙහිද මේ පොට්ටබ්බේ ගැටෙනවා.
පොට්ටබ්බේ ගැටෙනවා. ඒ නිසා ඒ ගැටීම මේ රූපය ඇසෙහි ගැටෙනවා වගේ සියුම් ඝට්ටනයක් නෙවෙයි. රූපය ඇසෙහි ගැටෙනවා වගේ සියුම් ඝට්ටනයක් නෙවෙයි. කයෙහි යමක් ගැටෙනවා කියන්නේ. ඒක ගොරෝසු ඝට්ටනයක්. ඒ නිසා ඇතිවන වේදනාව ප්‍රකට වේදනාවක් වෙනවා. සුඛ දුක්ඛ වශයෙන්. එහෙම නෙවෙයි චක්කු විඥාන, සෝත විඥාන ඒවා හැම එකක්ම උපේක්ෂා වේදනාවෙන් ඇතිවන් උපේක්ෂා වේදනාවෙන් තිබෙන්නේ. ඒ උපේක්ෂා වේදනාවක් දැනෙන එකක් නෙවෙයි. තේරුම් ගන්නට අමාරු එකක්. සපත් නෙවෙයි දුකක් නෙවෙයි. ඒ වේදනාවෙන් යුක්ත ඒ වගේම ඒවා ඒ විපාක බව නිසාම තිබෙන ශාන්ත බවත් එකතු වුණාම ඒ තරම් ප්‍රකට නැහැ දැනෙන්නේ. ඒ දැනෙනවා කියන්නේ හොඳට මේ අත්දකින්නට ප්‍රත්‍යක්ෂ කිරීම අමාරු ස්වභාවයක් තිබෙනවා. දැන් ඒම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මේ සිත් ඇති වුණාම ඒ සිතෙන් කෙරෙන කෘත්‍යය තමයි දස්සන, සවන, ගායන, සායන, කුසන කියලා කියන්නේ. දැන් දස්සනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය තමයි සම්පටිච්ඡන කෘත්‍යය. එහෙම නැත්නම් සවනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. ගායනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. සායනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. කුසනයට අනතුරුව ඇතිවන්නා වූ කෘත්‍යය සම්පටිච්ඡන. එතකොට දස්සන, සවන, ගායන, සායන, කුසන කියන මේ කෘත්‍යයන් සිදු කරන්නේ අර චක්කු විඥාන ආදී පිළිවෙලින් කී චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහ විඥාන, කාය ඊළඟට ඒ එක එකකට අනතුරුව ඇති වෙනවා චිත්ත වීතියේ නම් සම්පටිච්ඡනේ කියන පිළිගැනීම. ඒ පිළිගැනීම නොකර අරමුණක් අත්හරිනවා අරින්නේ නැහැ. ඒ යම් අරමුණක් ගැටුණා නම් ඒ ගැටුණු අරමුණ දැකීම හෝ ඇසීම හෝ ආදි වශයෙන් ඒ කෘත්‍යයක් සිදු වුණා නම් ඒ කෘත්‍යයෙන් ගනු ලැබුණ නැත්නම් අරමුණු කළ ඒ අරමුණේ එල්බගෙන ඒ අරමුණ පිළිගන්නා ආකාරයෙන් උපදනා වූ සිතයි සම්පටිච්ඡනය. එය පිළිබඳ ඒක සමහර විටක ඉෂ්ඨාරම්මණයක් විය හැකි, අනිෂ්ඨාරම්මණයක් විය. හොඳ අරමුණක් වෙන්නට පුළුවන්, නරක අරමුණක් වෙන්න. මේ හොඳ නොහොඳ කියන මෙය තීරණය කිරීමක් වශයෙන් ලැබෙන සිතක් හැටියටයි මේක දක්වා තිබෙන්නේ සම්තීරණ සිත. නමුත් ඒකෙන් තේරුම් ගන්නට එපා. මම ඊට කලින් දවසක කීවා අර ජවනයකින් කෙරෙන කෘත්‍යයක් බඳු වූ මහ විශාල බලවත් කෘත්‍යයක්. මේක විපාක සිතකින් සිදුවන හොඳ නොහොඳ විමසීමක් බඳුව ඇතිවන්නා වූ සිතක් පමණයි. ඒක මතක තබා ගන්නට ඕනේ. ඒකත් විපාක සිතක් කියන්නේ. ඒ සම්තීරණ සිත් තුනක් දක්වනවා. සම්තීරණ කෘත්‍යවත් සිත් තුනක් තිබෙනවා. උපේක්ෂා සහගත සම්තීරණ සිත් දෙකක් තිබෙනවා. එකක් අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය, අනික කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණය. අපි මේ දෙක ගැන කතා කළා. මිට ටිකකට ඉස්සෙල්ලා මොනවා ගැන කතා කරද්දිද? අහේතුක ප්‍රතිසන්ධි පිළිබඳව කතා කරන විට අහේතුක ප්‍රතිසන්ධි යුගලය කියන්නේ. දැන් මෙතෙන්දී මේ කතා කරන්නේ ඒ සිත් දෙකෙන් කෙරෙන සම්තීරණ කෘත්‍යය. සම්තීරණ. ඉතින් ඒ දෙකට අපි කලින් කියපු කෘත්‍ය දෙකක් අසු වුණා. මොනවද මේ දෙක? පටිසන්ධි භවංග. පටිසන්ධි භවංග. දැන් මෙතෙන්දී කතා කළේ සම්තීරණ. එහෙම උපේක්ෂා සහගත සම්තීරණ සිත් දෙක මෙතෙක් අපි කතා කළ පටිසන්ධි භවංග කියන කෘත්‍ය දෙකකුත් මෙතෙන්දී සම්තීරණ කෘත්‍යයක් සිදු කරනවා. තව ඉදිරියට තිබෙනවා. ඒවත් ඉදිරියට මතක් වේවි නැත්නම් කියන්නට ලැබේවි. අපි ඒ අවස්ථාවේදී කියමු සම්තීරණ. ඊළඟට ඒ සම්තීරණ කෘත්‍යය සිදු කරන සිත් කුසල විපාක වශයෙන් ලැබෙනවා දෙකක්. අතිෂ්ඨාරම්මන, ඉෂ්ඨාරම්මන කියලා හොඳ අරමුණ කොටස් දෙකකට බෙදා අතිෂ්ඨාරම්මනයේ ලැබෙන සම්තීරණය සෝමනස්ස සම්තීරණය කියත්, ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මනයේ උපේක්ෂා සම්තීරණය කියත් දක්වනවා. කොටින් අපි තේරුම් ගමු සම්තීරණ කෘත්‍යවත් සිත් තිබෙනවා තුනක්. ඊළඟට එන්නේ වොත්තපන කියන එක. වොත්තපනේ කියන්නේ මෙතෙක් දැකලා
අහලා ඔය ආදි වශයෙන් ඒ චිත්ත වීතිෙහි ලැබුණු ඒ සිත් වලින් අරමුණු කරන ලද ඒ අරමුණෙහි පිළිපදනාකාරය නියම කරන්නාක් මෙන් ඇතිවන්නා වූ සිත. ඒකටයි වොත්තපන කියලා කියන්නේ. විනිශ්චය කරන්නාක් මෙන් නියම කරන්නාක් මෙන්. ඒකත් එක විදිහකින් ඒ පැත්තට සිත හැරවීමක්. මෙතෙන්දී ඒ වොත්තපන කෘත්‍යය පංචද්වාරෙහි සිදු කරන්නේ. ඒ වොත්තපන කෘත්‍යය සිදු කරන සිත අපි ආවර්ජන කෘත්‍ය ගැන කතා කරද්දී දැනගත්ත උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත. ඒ උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරයේදී වොත්තපන කෘත්‍යය සිදු කරනවා කියලා ඉගෙන ගන්න. දැනගන්න. වොත්තපන කෘත්‍යය සිදු කරනවා පංචද්වාරයේදී මොනසිතද? උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත. ඒ දුටු රූපාරම්මණය, අශු ශබ්දාරම්මණය, ආග්‍රහණය කළ ගන්ධාරම්මණය, රස දැනගත් මේ රසාරම්මණය, ඒ ස්පර්ශ කරන ලද පොට්ටබ්බාරම්මණය පිළිබඳව කෙසේද පිළිපදින්නේ කියන එකට හරවන්නේ මෙතන. අන්න ඒ හැරවීම අනුව කෙනෙකුට දක්නා ලද රූපාරම්මණයෙහි එල්බගෙන ලෝභසිත උපදින්නට පුළුවන්. දක්නා ලද රූපාරම්මණයෙහි එල්බගෙන ද්වේෂසිත උපදින්නට පුළුවන්. දක්නා ලද රූපාරම්මණයෙහි එල්බගෙන මෝහ මූලසිත උපදින්නට පුළුවන්. ඒ දක්නා ලද රූපාරම්මණයෙහි එල්බගෙන කාමාවචර කුසල්සිත උපදින්නට පුළුවන්. ඒ දක්නා ලද රූපාරම්මණයෙහි එල්බගෙන කාමාවචර ක්‍රියාසිත උපදිනවා රහතන් වහන්සේට නම්. අනේ එහෙම මේ වොත්තපණයට අනුතුරුවයි ඒ කෘත්‍යය සිදුවන්නේ. ඒ කෘත්‍යයට කියන්නේ ජවන කෘත්‍යය කියන්නේ. ජවන කෘත්‍යය. එහෙම ජවන කෘත්‍යවත් සිත් මේ අවස්ථාවේදී පමණක් නෙවෙයි මේ මනෝද්වාරික ජවන ලැබෙනවානේ. ඒ සියලුම ජවන කෘත්‍යවත් සිත් දක්වනවා. ජවන කෘත්‍යය කියන්නේ අනිත් සිත් වලින් නොසිදුවන ඊට වඩා වේගවත් බවක් ඇති එක්තරා වේගයක් වශයෙන් දක්වන්නට තිබෙන ජවන සිත්. වේගය කියන එක තේරුම් ගන්නට ඕන කුමක්ද? වේගය කියන්නේ මේ ඉක්මන කියන එක නෙවෙයි. කිසිදු සිතක් එක සිතකට වඩා අනිත් සිත ඉක්මන් කියලා දක්වන්නට බෑ. හැම සිතකටම තියෙන්නේ සමාන අවශ්‍යයි. සමාන අවශ්‍යයි. ඒ නිසා වේගය කියන එකෙන් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ සිතේ තිබෙන ශක්තිය. ඒ සිතේ තිබෙන ශක්තිය. දැන් ඒ ජවන් සිත් කියන ඒවා අනිත් සිත් වලට වඩා මේ ක්‍රියා සිදු කිරීමට උවමනා කරන සිත්. දැන් අනිත් සිත් වලින් ජවන් සිත් නොයිපද අපිට බෑ කතා කරන්නට. ජවන් සිත් නොයිපද අපිට බෑ ඒ අරමුණක තිබෙන රසාස්වාදනය කරන්නට. ඒ ජවන් සිතෙන් කරන්නේ. අන්න ඒ බඳු සිත් තිබෙනවා. ඒ කෘත්‍යවත් සිත් තිබෙනවා 55ක්. ජවන් සිත්. දැන් කෙනෙක් යනවා එනවා කනවා බොනවා දුවනවා පනිනවා ඔය ආදී දේවල් සිදු කරන්නේද ඒ ජවන් සිත් වල. ජවන් සිත් නැතිව ඒ බඳු ක්‍රියා සිදු කරන්නට බෑ. ඒ බඳු අර වේගයේ දනවන ඒ ශක්තියක් ඇති ස්වභාව